හොඳයි ආදරණීය දරුවනි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ 13 වන ඒකකයේ 4 වන කොටසත් එක්කයි දුවේ පුතේ රැඳිලා ඉන්නේ. අපි බලාපොරොත්තු වෙන දුර පුතාලත් එක්ක මේ කොටසෙන් හිටි ගසක බලන දුවේ පුතේ විශ්කම්බේ මැනීමයි දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. හිටි ගසක විශ්කම්බේ මැනීම. හොඳයි දරුවනි. බලන දුවේ හිටි ගස් සහ හෙළන ලදද මේකෙදි මේ විශේෂ අපි වචන කතා කරනවා. මේ බලන්න මේ හිටි ගස් ගැන කතා කරනවා. ඒ වගේම හෙළන ලද කඳන් ගැන කතා කරනවා දරුවනේ නේ. හිටි ගසක්. හරි. හිටි ගසක විශ්කම්බය. හිටි ගස් තියෙනවා. හෙළන ලද ගස් තියෙනවා නේ දරුවනේ. මේ බලන්න එහෙනම් අපි සාකච්ඡා කරන්න යන්නේ දුවේ පුතේ හිටි ගසක විශ්කම්බය මැනීම. එහෙනම් දුවේ පුතේ මේකෙදි බලන්න. අපි විශ්කම්බය මිමිපටි ආධාරයෙන් ගසක විශ්කම්බය මැනීමයි සිදු කරන්න හදන්නේ. මේ සඳහා මිමිපටි විශේෂයෙන් මිමිපටි ආධාරයෙන් ගසක විශ්කම්බේ මැනීමයි දුවේ පුතේ සිදු කරන්න යන්නේ. මේ මිමිපටි විශ්කම්බේ මැනිය හැකි වන පරිදි ක්‍රමාංකනය කරලා තියෙනවා. මේවා විශ්කම්බේ මැනිය හැකි පරිදි දුවේ පුතේ ක්‍රමාංකනය කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ කටයුතු සිදු කරන්නේ ප්‍රධාන වශයෙන් අපි දන්නවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ මිනුම් කටයුතු නැත්තම් මේ අස්තුමේන්තු කටයුතු සිදු කරලා ඉවරලා තමයි දුවේ පුතේ මේවා බාර දෙන්නේ දැව හෙලීම සඳහා කාටද? අපි කලින් කොටසේදී කතා කරා දැව සංස්ථාවට. හෙලීම සහ අලෙවි විකිණීම සඳහා මේ කටයුතු බාර දෙනවා දැව සංස්ථාවට. දුවේ පුතේ එහෙනම් මේ හිටි ගසක විශ්කම්බේ මැනීම සඳහා විශේෂයෙන් ක්‍රමාංකිත මිමිපටි යොදා ගන්නවා දරුවනි. මේ මිමිපටියේ කෙළවර තියෙන කොක්ක ගසේ පොත්තේ රඳවලා පුතේ පොත්තට තද කළා රඳවලා මිමිපටියේ රැලි නොගැසෙනසේ කඳ වටා රවුමක් ගෙන යාම සිදු කරනවා දරුවනි. අදාළ ක්‍රමාංකිත විශ්කම්බේ මනින්න පුළුවන් මේ මිමිපටි විශ්කම්බේ මැනිය හැකි පරිදි ක්‍රමාංකනය කරලා තිනවා දරුවනි. මේ මිමිපටියේ කෙළවර තියෙන කොක්ක ගසේ පොත්තට රඳවලා ගසේ පොත්තෙහි තද කොට රඳවලා ගැලවෙන්නේ නැති වෙන්න ගසේ පොත්තේ තද කරලා රඳවලා දුවේ පුතේ මිමිපටිය රැලි නොගැසෙනසේ කඳ වටා රවුමක් ගෙන යනවා. මිමිපටිය රැලි ගහන්නේ නැති වෙන්න කඳ වටා රවුමක් රැගෙන යාම සිදු කරනවා දුවේ පුතේ. මෙම මිනුම පොළව මට්ටමේ සිට ගසේ කඳෙහි මීටර 1.3ක් උසින් ලබා ගන්නවා. පපු මට්ටමේ ඉඳන් උස කියලා සඳහන් කරා ඔබට මතකද? පපු මට්ටමේ උස මීටර 1.3ක් හිටි ගසක. එහෙනම් මේ මිනුම ලබා ගන්නේ දුවේ පුතේ මේ මිනුම ලබා ගන්නේ මිනුම් පොළව මට්ටමේ ඉඳලා පොළව මට්ටමේ ඉඳන් මේ මිනුම පොළව මට්ටමේ සිට ගසේ කඳෙහි මීටර 1.3ක උසින් ලබා ගන්නේ. මේ බලන්න අපි හිටි ගසක් ඇන්දනේ. එහෙනම් මේ බලන්න මේ මිනුම ලබා ගන්නේ අපි මේ පොළව මට්ටමේ ඉඳන් මීටර 1.3ක් උසින් මේ පොළව මට්ටමේ ඉඳන් මීටර 1.3ක් උසින් අපි මේ මිනුම ලබා ගන්න. බලන්න. පොළව මට්ටමේ ඉඳන් මීටර 1.3ක් උසින් ලබා ගන්න. පපු මට්ටමේ ඉඳන් උස ගැන කිව්ව ඔබට මතකද දුවේ පුතේ? පොළව මට්ටමේ ඉඳන් මීටර 1.3ක් උසිනුයි අපි මේ මිනුම ලබා ගන්න. මෙහි බිඳුව හා මේ අදාළ මිනුම් පටියේ අනෙක් කෙළවර
එකිනෙක අතිපිහිත වන ස්ථානයේ බිඳුවට විරුද්ධව ඇති පාඨාංකයයි ලබා ගන්න. මොන පාඨාංකයද දරුවනේ ලබා ගන්න? මෙහි බිඳුව හා මිනුම් පටියේ අදාළ මිනුම් පටියේ ක්‍රමාංකනය කරන ලද විශේෂයෙන් ක්‍රමාංකිත විස්කම්බේ මැන ගැනීම සඳහා ක්‍රමාංකනය කරලා තියෙන මේ පටියේ අනෙක් කෙළවර එකිනෙක අතිපිහිත වන ස්ථානයේ බිඳුවට විරුද්ධව ඇති පාඨාංකයයි දුවේ පුතේ ලබා ගැනීම සිදු කරන්න අවශ්‍ය වෙන්නේ. හොඳයි දරුවනේ, මේ බලන්න පෙන්눔 කරලා තියෙනවා පොළොව මට්ටමේ ඉඳලා පොළොව මට්ටමේ ඉඳන් මීටර 1.3ක් ඉහළ කඳේ මේ මැණි ගැනීම සිදු කරන්නේ දරුවනේ. මිමි පටියේ කොක්ක ගහේ පොත්තේ එහා පැත්තෙන් මේ ඉන පුද්ගලයා තදින් රඳවල පුතේ නොගැලවෙනසේ තදින් රඳවලා මේ බලන්න මේ මිනුම් පටියේ ගස වටේ රැගෙන ගිහිල්ලා මේ ක්‍රමාංකිත පටිය ආධාරයෙන් ක්‍රමාංකිත මිමි පටිය ආධාරයෙන් පුතේ පාඨාංක ලබා ගැනීම සිදු කරනවා. හිටිගසක විස්කම්බේ වෙන ගැනීම මේ බලන්න මේ කටයුතු සිදු කරන පළපුරුදු පුද්ගලයෙකු විසින් මේ ක්‍රියාව සිදු කරන ආකාරයේ පුතේ හිටිගසක විස්කම්බේ මැනීම කියලා අපි මේ රූපේ නම් කරමු දුවේ පුතේ. මේ රූපය අපි හැමෝම නම් කරමු පුතේ හිටිගසක විස්කම්බේ මැනීම කියලා. හිටිගසක විස්කම්බේ මැනීම අපි ඉදිරියට යන දරුවනේ මේ බලන්න කිට්ටු කරලා පෙන්ලා තියෙනවා දුවේ පුතේ පාඨාංක ලබා ගන්න ආකාරය නිවැරදිව මේ බලන්න. නිවැරදිව මේ පාඨාංක ලබා ගන්න ආකාරය කිට්ටු කරලා සමීප රූපයකින් පෙන්눔 කරලා තියෙනවා බලන්න දුවේ පුතේ. සමීප රූපයකින් මේ පාඨාංක ලබා ගන්න ආකාරය පෙන්눔 කරලා තියෙනවා. අදාළ ස්ථානයේදී නියමිත පරිදි මිනුම් පටිය අතිපිහිත වීම ගැන අපි කතා කරා ඔබට මතක නම් දුවේ පුතේ. මේ බලන්න. මෙහි බිඳුව හා මිනුම් පටියේ අනෙක් කෙළවර එකිනෙක අතිපිහිත වන ස්ථානයේ බිඳුවට විරුද්ධව තියෙන පාඨාංකයයි ලබා ගැනීම සිදු වෙන්නේ. එකිනෙකට අතිපිහිත වීමේදී බිඳුවට විරුද්ධව තියෙන පාඨාංකයයි දුවේ පුතේ ලබා ගන්න අපි. බිඳුවට විරුද්ධව තියෙන පාඨාංකයයි ලබා ගැනීම සිදු කරන්නේ. ගස් කැලිපරය ට්‍රී කැලිපර් ආධාරයෙන් ගසේ විස්කම්බේ මැනීම. දැන් අපි සිදු කරන්න යන දුවේ පුතේ ගස් කැලිපරය භාවිතා කරලා ට්‍රී කැලිපර් එක භාවිතා කරලා කැලිපරේ භාවිතා කරලා ගසේ විස්කම්බේ මැනීමයි සිදු කරන්නේ අපි. හිටි ගසක විස්කම්බේ මැනීම මිමි පටිය ආධාරයෙන් ක්‍රමාංකනය කරලා තියෙන මිමි පටියක් ආධාරයෙන් විස්කම්බේ මැනීම සිදු කරා දුවේ පුතේ. දැන් අපි ගසක විස්කම්බේ මැනීම ගස් කැලිපරේ භාවිතා කරලා සිදු කරන ආකාරයයි දුවල පුතාලත් එක්ක කතා කරන්න යන්නේ දුවේ පුතේ. අපි මේ කතා කරන්නේ 13 වන ඒකකයේ 4 වන කොටස දුවේ පුතේ. මේ විශේෂම වනමිතියට අදාළ පාඨාංක මිනුම් ලබා ගන්න ආකාරයයි ආදරණීය දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ දරුවනේ. එහෙනම් දරුවනේ ගස් කැලිපරේ ට්‍රී කැලිපර් ආධාරයෙන් ගසේ විස්කම්බේ මැනීම. තෝරාගත් ගසෙහි බිම් මට්ටමේ බිම සිට සෙන්ටිමීටර 130ක උසින්. එහෙනම් මීටර 1.3ක්ම තමයි නේද? සෙන්ටිමීටර 130ක් කියන්නේ මීටර නම් 1.3ක්. අර ගහේ ඉඳන් අර උස ප්‍රමාණයේ පොළොව මට්ටමේ ඉඳන් බිම් මට්ටමේ ඉඳලා මේ බලන්න. කලින් උසම තමයි උස ප්‍රමාණයම තමයි. පපු මට්ටමේ උසනේ. කලින් තෝරගත්ත පපු මට්ටමේ උසම තමයි. එම උසමයි. එහෙනම් තෝරාගත් ගසෙහි බිම සිට සෙන්ටිමීටර 130ක උසින් කඳෙහි දෙපසට කැලිපරේ බාහු ආම්ස් දෙක තබා හෙමින් තද කිරීම.
තෝරගත්ත ගහේ පොළව මට්ටමේ ඉඳලා 1.3 මීටර් නැත්තම් කීයද 130යි සෙන්ටිමීටර උසින් 130යි සෙන්ටිමීටර උසකින් පොළොව මට්ටමේ ඉඳලා අපි මේ ගසේ දෙපසින් කැලිපරය තියෙනවා. කැලිපරේ කොටස් දෙක සම්බන්ධ කරනවා. මේ බලන්න එහෙනම් මේ බලන්න. තෝරාගත් ගසෙහි බිම් මට්ටමේ සිට සෙන්ටිමීටර 130ක් උසින් ඒ කියන්නේ මීටර නම් 1.3ක් උසින් දුවේ පුතේ අපි කඳෙහි දෙපස කියන්නේ මේ බලන්න දරුවනේ මේ කඳෙහි දෙපස බලන්න කඳෙහි දෙපසට කැලිපරේ බාහු දෙක ආම්ස් දෙක කැලිපරේ බාහු දෙක තියලා පුතේ එක බාහුවක් මෙතෙන්ටත් අනෙක් බාහුවක් මෙතෙන්ටත් කැලිපරේ බාහු දෙක තියලා අපි සෙමින් තද කරන්න ඕන. එතකොට එක් බාහුවක් චලනය කළ නොහැකි නිසා එය මුලින් කඳේ දාරය ඔස්සේ තබා චලනය කළ හැකි බාහුව එහාට මෙහාට කරමින් කඳේ අනෙක් දාරයට තබා අවශ්‍ය පරිදි කිරීම අවශ්‍ය පරිදි කටයුත්ත කරන්න පුළුවන්. එක බාහුවක් තද වෙලා තියෙන එක පැත්තකට මේ එක් බාහුවක් චලනය කරන්න බැහැනේ. ඒ නිසා ඒ මුලින් කඳේ දාරයේ ඔස්සේ තියලා චලනය කරන්න පුළුවන් බාහුව එහා මෙහා කරන්න පුළුවන්නේ. චලනය කරන්න පුළුවන් බාහුව එහාට මෙහාට කරමින් කඳේ අනෙක් දාරයට තියලා අනෙක් දාරයට තබා අවශ්‍ය පරිදි ඒ කටයුත්ත සිදු කරන්න පුළුවන්. මේ බලන්න කටයුත්ත සිදු කරන ආකාරය ලැබෙන පාඨාංකයේ ගසේ විස්කම්භයට සමානයි. මේ බලන්න කඳේ දෙපස කැලිපරේ බාහු දෙක සම්බන්ධ කරලා තියෙන චලනය කරන්න පුළුවන් බාහුව එහා මෙහා කරමින් අපිට ඒ කටයුත්ත සිදු කරන්න පුළුවන්. මේ බලන්න පාඨාංක 1 2 3 4 5 6 7 8 9 10 ආදී විදිහට පුතේ පාඨාංක මේ බලන්න. මෙන්න මේ ආකාරයට පුතේ අපිට මේ ගස් කැලිපරය කඳේ දෙපසට මේ බාහු දෙක සම්බන්ධ කරලා චලනය කළ හැකි බාහුව එහා මෙහා කරමින් දරුවනේ අපිට මේ පාඨාංකයේ වඩාත් නිවැරදිව ලබා ගැනීමට අවස්ථාව තියෙනවා දුවේ පුතේ. එහෙනම් ලැබෙන පාඨාංකයේ ගසේ විස්කම්භයට සමාන වෙනවා දුවේ පුතේ. ලැබෙන පාඨාංකයේ දරුවනේ ගසේ විස්කම්භයට සමාන වෙනවා. හොඳයි දුවේ පුතේ. ගසක පරිමාව ගණනය කිරීමට ගසේ විස්කම්භය ඒ වගේම පරිධිය මෙන්ම ගසේ උස මැන ගැනීමට අවශ්‍ය වෙනවා. බලන්න දරුවනේ ගසක පරිමාව ගණනය කරන්න ගසේ විස්කම්භය පරිධිය වගේම ගසේ උස මැන ගැනීම අපිට අවශ්‍ය වෙනවා. ගසක පරිමාව සොයා ගන්න නම් දුවේ පුතේ අපිට මේ ගසේ විස්කම්භය පරිධිය වගේම ගසේ උස මැන ගැනීමට අවශ්‍යයි දුවේ පුතේ. එහෙනම් යම් වන වගාවක භූමී ගුණාත්මක භාවය භූමියේ ක්වොලිටි එක පසේ සාරවත් බව සරුභාවය ආදිය කියාපාන සාධකයක් ලෙස පුතේ ගසක උස සලකන්න පුළුවන්. කොහොමද පුතේ ගසක උස සලකන්නේ අපි? යම් කිසි වන වගාවක භූමියේ ගුණාත්මක භාවය එහි පසේ සරු බව ආදිය කියාපාන සාධකයක් විදියට ගසක උස සලකන්න පුළුවන්. යම් ශාක විශේෂයක් ඒ වගා කරන භූමිය අනුව ලබාගත හැකි දැව අස්වනු ප්‍රමාණය ආසන්න වශයෙන් ඇස්තිමේන්තු කරගන්න පුළුවන් වෙනවා. යම් ශාක විශේෂයක් ඒ ශාක විශේෂයේ වගා කරලා තියෙන භූමිය අනුව පුතේ එහි ලබා ගන්න පුළුවන් අස්වැන්න මොන අස්වැන්නද පුතේ? දැව අස්වනු ප්‍රමාණය ආසන්න වශයෙන් ඇස්තිමේන්තු කරගන්න පුළුවන්. ඇස්තිමේන්තු කරගත හැකි වෙනවා දරුවෝ. ඒක මතක තියාගන්න දුවේ පුතේ.
හොඳයි දුවේ පුතේ අපි බලමු ගසක උස මැනීමේ වැදගත්කමටයි දුවේ පුතේ අපි අවතීර්ණ වෙන්න යන්නේ. මොනවද මේ ගසක උස මැනීමේ වැදගත්කම් කියන එක? හිටි ගසක උස මැනීමේ ගසක උස මැනීම වැදගත් වෙන්නේ අපිට මේ වනමිතියේදී කියන එක සම්බන්ධයෙන් දරුවනි අපි කතා කරමු. බලන්න දරුවනි හිටි ගසක දැව පරිමාව ගණනය කරන්න. මේ ගසක උස මැන ගැනීම මගින් දරුවනි අපිට හිටි ගසක දැව පරිමාව ගණනය කරගන්න පුළුවන්. ඔබට මතක ඇති අපි දැව පරිමාව ගණනය කිරීම සඳහා අපි කිව්වා දැව මේ ගසේ විශ්කම්භය, ඒ වගේම දැවේ ගසේ වට ප්‍රමාණය වැඩි තොරතුරු දැනගන්න අවශ්‍යයි. ඒ වගේම ඒත් එක්කම ගසේ උස මැන ගැනීමට අවශ්‍ය වෙනවා. ඊට අමතරව අපිට මේ ගසක පරිමාව නැත්තම් හිටි ගසක දැව පරිමාව මැන ගැනීම සඳහා මේ වනමිතියේදී අපිට අවශ්‍ය වෙන ආදරණීය දරුවනි ගසක උස මැන ගැනීම. එහෙනම් ඔබ දන්නවා ගසක උස මැන ගැනීම මගින් අපිට හිටි ගසක දැව පරිමාව ගණනය කර ගැනීමට අවස්ථාව සැලසෙනවා දරුවනි. එහෙනම් ප්‍රධාන වශයෙන්ම අපිට ඒ කාරණාව සඳහන් කරන්න පුළුවන් දෝල පුතාලට වෙනුවෙන් දරුවනේ හිටි ගසක දැව පරිමාව ගණනය කරගන්න පුළුවන්. ඒ වගේම මේ වන කළමනාකරණයේදී භාවිතා කරන පරිමාවගු, දැව අස්වනු වගු, හැඩ සාධක වගු පරිහරණය කිරීමේදී අපිට මේ හිටි ගසක උස මැන ගැනීම වැදගත් වෙනවා. වන කළමනාකරණ කටයුතු වලදී භාවිතා කරන වගු මොනවද දුවේ පුතේ මේ වගු? වන කළමනාකරණයේදී භාවිතා කරන පරිමා වගු, ඒ වගේම දැව අස්වනු වගු, හැඩ සාධක වගු පරිහරණය සඳහා ගසක උස මැනීම වැදගත් වෙනවා අපිට. ඒ වගේම තමයි දුවේ පුතේ වන වගා භූමියේ ගුණාත්මක භාවය හා එම භූමියේ පසේ සාරවත් බව මැනීමේ සාධකයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. වන වගා භූමියේ බලන දුවේ පුතේ ගුණාත්මක භාවය පසේ සාරවත් බව පිළිබඳව මැනීමට අපිට සාධකයක් විදිහට මේ ගසක උස මැනීම, හිටි ගසක උස මැන ගැනීම සඳහන් කරන්න පුළුවන්. මොකද්ද දරුවනේ? වන වගා කරලා තියෙන භූමියේ ගුණාත්මක භාවය හා පසේ සරු බව මැනීමේ සාධකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දරුවනේ මේ දැව අස්වැන්න ප්‍රමාණය ආසන්න වශයෙන් ඇස්තමේන්තු කර ගැනීමට බලන්නකෝ. දැව අස්වනු ප්‍රමාණය ආසන්න වශයෙන් ඇස්තමේන්තු ගත කර ගැනීමට හිටි ගසක උස මැනීම වැදගත්. අපි දන්නවා මේ වනමිතික කටයුතු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරලා අවසන් කරලා මේ දැව හෙලීමේ කටයුතු පවරන්නේ දැව සංස්ථාවට. දැව සංස්ථාව මගින් තමයි මේ දැව අලම කිරීමේ කටයුතුත් කරන්නේ. ඒ අනුව ඔවුන් කටයුතු කරනවා මේ රජයේ ස්කන්ධ භාගය රජයට ගෙවීමට කටයුතු සිදු කරනවා දැව සංස්ථාව මගින්. එහෙනම් හොඳට මතක තියාගන්න. මේ වනමිතියට අදාළ මිනුම් ලබා ගැනීම ඇස්තමේන්තු කිරීමේ කටයුතු සිදු කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගිනුයි දරුවනි. එහෙනම් දැව අස්වැන්න ප්‍රමාණය ආසන්න වශයෙන් ඇස්තමේන්තු කර ගැනීමටත් අපිට මේ ශාකයක නැත්තම් ගසක උස මැනීම වැදගත් වෙනවා දරුවනි. ඉදිරියට යමු. වන කළමනාකරණයේදී මනිනු ලබන විවිධ උස ආකාර බලමු අපි. වන කළමනාකරණයේදී ගසක මනිනු ලබන විවිධ උස ආකාර ගසක සම්පූර්ණ උස මනිනවා දරුවනි. ගසක සම්පූර්ණ උස මනිනවා. අපි එකට කියනවා total height එක TH එක. ගසක සම්පූර්ණ උස මනිනවා. මේ බලන්න. ගසේ මුදුනේ සිට පොළොව මට්ටම දක්වා ඍජු දුර තමයි පුතේ ගසක උස කියලා කියන්නේ. ගසක මුදුනේ ඉඳලා පොළොව මට්ටම දක්වා අපිට මැන ගන්න පුළුවන් ඍජු දුරයි දරුවනේ ගසේ උස කියලා හඳුන්වන්නේ. ගසේ මුදුනේ ඉඳන් දරුවනේ බලන්න ගස මුදුනේ ඉඳන් ගස මුදුනේ සිට ගස මුදුනේ සිට පොළොව මට්ටම දක්වා
මැනගත හැකි ඍජු දුර ගසේ මුදුනේ සිට ගස මුදුනේ සිට පොළොව මට්ටම දක්වා මැනගන්න පුළුවන් ඍජු දුරයි දුවේ පුතේ අපි ගසක උස විදියට හඳුන්වන්නේ. පොළොව මට්ටම දක්වා. එහෙනම් සම්පූර්ණ උස ටෝටල් හයිට් එක කියලා කියන්නේ ගසක මේ බලන්න. ගස මුදුනේ සිට පොළොව මට්ටම දක්වා ඍජු දුර. මේ බෑවුම සහිත බිමක පිහිටි ගසක නම් බෑවුමේ ඉහළ පැත්තේ පොළොව මට්ටමේ සිට ගසේ මුදුන දක්වා උසයි. බලන්නකො බෑවුම් සහිත බිමක තියෙන ගසක නම් බෑවුම් සහිත භූමියක තියෙන ගසක් වුණොත් පුතේ මේ ආකාරයේ බෑවුම් සහිත බෑවුම් සහිත භූමියක පිහිටලා තියෙන ගහක් නම් මේ බලන්න. මේ බෑවුම් සහිත භූමියක පිහිටලා තියෙන ගහක්. මේ බලන්න. මෙලෙස බෑවුම් සහිත භූමියක බෑවුම් සහිත බිමක පිහිටලා තියෙන ගහක නම් මේ බෑවුමේ ඉහළ පැත්තේ ඉඳන් මේ බලන්න මේ බෑවුමේ ඉහළ පැත්තේ ඉඳලා දරුවනේ බෑවුමේ මේ පහළ පැත්ත මේ බෑවුමේ ඉහළ පැත්ත මේ බෑවුමේ ඉහළ පැත්තේ පොළව මට්ටමේ ඉඳන් මේ බෑවුමේ ඉහළ පැත්තනේ මේක මේ තියෙන බෑවුමේ පහළ පැත්ත බෑවුමේ ඉහළ පැත්තේ පොළව මට්ටමේ ඉඳන් ගසේ මුදුන දක්වා තියෙන උස ගසක මුළු උස කියලා කියන්නේ. ගසේ උස මීටර වලින් ප්‍රකාශ කර එහි අගේ පළමු දශම ස්ථානයට දිය යුතුයි පුතේ. ගසේ උස ප්‍රකාශ කරන්න ඕනේ. ගසේ උස මීටර වලින් ප්‍රකාශ කර එහි අගය පළමු දශම ස්ථානයට දිය යුතුයි. මේ බලන්න. උදාහරණයක් විදියට මේ 5.4 මීටර විදියට. ගසේ උස මීටර වලින් සඳහන් කරලා ඒක පළමු දශම ස්ථානයට ලබා දෙන්න ඕනේ. 5.4 මීටර ආදී ලෙස දරුවන. කඳේ උස BH එක. කඳේ උස බලන්න. බෝල් හයිට් එක. කඳේ උස. ගසක මුදුනිතන් පොළොව මට්ටම දක්වා මනිනු ලබන ඍජු උස තමයි පුතේ අපි ගසක මුළු උස කියලා හැඳින්වුවේ. TH එක. මේ TH එක. ගසක මුදුනේ සිට පොළොව මට්ටම දක්වා ඍජු දුරයි අපි TH එක කියලා හැඳින්වුවේ. අපි දැන් කතා කරන්න යන්නේ කඳේ උස. කඳක උස නැත්තම් කඳේ උස දුවේ පුතේ අපි දැන් කතා කරන්න යන්නේ. ගසක වියන නිර්මාණය වීමට දායක වී ඇති ජීවී හෝ මියගිය අතු පටන් ගන්නා ස්ථානයේ ඉඳන් මොකද්ද පුතේ කතාවේ තේරුම මේ බලන්න. ගසක වියන තියෙනවානේ වියන් ස්තරයේ මේ වියන නිර්මාණය වීමට දායක වෙලා තියෙන ජීවී හෝ මියගිය අතු පටන් ගන්නා ස්ථානයේ සිට පොළව මට්ටම දක්වා දුර කඳේ උස ලෙස හඳුන්වනවා. මේ බලන්න. ගසක වියන නිර්මාණයට දායක වෙලා තියෙන මේ ගසක මේ වියන නිර්මාණය වෙන්න දායක වෙලා තියෙන ගසක වියන නිර්මාණය වීමට දායක වෙලා තියෙන ජීවී කොටස් තියෙනවා. මියගිය අතු කොටස් තියෙනවා. මෙන්න මේවා පටන් ගන්න ස්ථානයේ ඉඳලා මෙන්න මේවා පටන් ගන්නා ස්ථානයේ ඉඳලා පුතේ මේ පටන් ගන්න ස්ථානයේ ඉඳන් ගසක වියන නිර්මාණය වීමට දායක වෙලා තියෙන ජීවී හෝ මියගිය අතු පටන් ගන්න ස්ථානයේ ඉඳන් පටන් ගන්නා ස්ථානයේ ඉඳලා දරුවනේ පොළව මට්ටම දක්වා දුරයි කඳේ උස විදියට හඳුන්වන්නේ. කඳේ උස විදියට හඳුන්වන්නේ. මේන් අදහස් වෙන්නේ පැහැදිලි කඳක් ලබාගත හැකි උස. මේකෙන් අදහස් වෙන්නේ පැහැදිලි කඳක් ලබාගත හැකි උසයි දරුවනේ.
පැහැදිලි කඳක් ලබා ගන්න පුළුවන් උසයි මේකෙන් අදහස් වෙන්නේ දරුවනේ මතක තියාගන්න. පැහැදිලි කඳක් ලබා ගත හැකි උස තමයි මේකෙන් අදහස් වෙන්නේ. පැහැදිලි මේන් අදහස් වන්නේ පැහැදිලි කඳක් ලබා ගත හැකි උසයි අදහස් වෙන්නේ. යාන්ත්‍රික උස මෙකනබල් හයිට් එකක්. බලන්නකො යාන්ත්‍රික උස කියන්නේ මොකද්ද? කඳක යාන්ත්‍රික උස ශාකයේ යාන්ත්‍රික උස විදියට හඳුන්වන්නේ දරුවනේ බලන්න. පොළව මට්ටමේ සිට කඳේ විශ්කම්භය පොත්තත් සමග සෙන්ටිමීටර් 10ක් දක්වා කඳේ උස. යාන්ත්‍රික උස නැත්තම් මෙකනබල් හයිට් එක කියලා කියන්නේ පොළව මට්ටමේ සිට කඳේ විශ්කම්භය පොත්ත සමග පොළව මට්ටමේ ඉඳන් කඳේ විශ්කම්භයේ පොළවත් එක්ක පොළව සමග සෙන්ටිමීටර් 10ක් දක්වා කඳේ උස ප්‍රමාණය. එහෙනම් බලන්න. මේ බලන්න. පොළව මට්ටමේ සිට කඳේ විශ්කම්භයේ පොත්ත සමග 10යි සෙන්ටිමීටර් දක්වා කඳේ උස. වාණිජ වටිනාකමක් ඇති කඳේ උස. ඊළඟට කමර්ෂියල් හයිට් එක. පොළව මට්ටමේ සිට දැව ලෙස ප්‍රයෝජනයට ගත හැකි කඳක් ලෙස ගන්න පුළුවන් ගසේ උස. කමර්ෂියල් හයිට් එක. මේ බලන්න. කමර්ෂියල් හයිට්. එහෙනම් වාණිජ වටිනාකමක් ඇති කඳේ උස කියලා කියන්නේ පුතේ අපිට පොළව මට්ටමේ ඉඳලා ගසක පොළව මට්ටමේ ඉඳන් ඒ ගසේ දැව විදිහට ප්‍රයෝජනයට ගන්න පුළුවන් කොටස දක්වා ගත හැකි කඳක් විදිහට ගන්න පුළුවන් ගහේ උස. පොළොව මට්ටමේ ඉඳන් දැව ලෙස ප්‍රයෝජනයට ගන්න පුළුවන් කොටස දක්වා තියෙන කඳේ උස තමයි දරුවනේ මේ වාණිජ මට්ටමේ උස නැත්නම් වාණිජ වටිනාකමක් ඇති කඳේ උස විදිහට අපිට හඳුන්වන්න පුළුවන් එක. හොඳයි අපි ඉදිරියට යමු. කොටේ උස ස්ටම්ප් හයිට් එක. අපි මේක කලිනුත් කිව්වා දුවේ පුතේ. හෙළන ලද කොටයක පොළොව මට්ටම දක්වා තියෙන උස තමයි දරුවනේ මේ කඳේ උස කියලා කියන්නේ අපි. කොටේ උස. හෙළන ලද ශාක කඳක ශාකයක හෙළන ලද ශාකයක පොළොව මට්ටම දක්වා තියෙන උස මේ බලන්න. කොටේ උස. ගසක් හෙලීමෙන් පසු මේ පොළොවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන කොටසේ පොළොව මට්ටම දක්වා තියෙන උස දරුවනේ ගසේ පාදස්තේ ඇති කඳන් කොටසේ උස. හෙළන ලද ගසක මෙන්න මේ ආකාරයට ඒ කඳ කොටස කපා ගත්තට පස්සේ අපි දන්නවා මේ පාදස්තේ ඉඳන් තියෙන උස ප්‍රමාණය. පාදස්තේ දක්වා මේ පාදස්තේ දක්වා තියෙන උස ප්‍රමාණය. මෙතනින් පහළට මුලනේ තියෙන්නේ පොළවෙන් ඇතුළට තියෙන මුලනේ ස්ටම්ප් එක. එහෙනම් ගස හෙලීමෙන් පස්සේ මේ ගස හෙලලා තියෙන්නේ කපලා තියෙන්නේ. ගස හෙලීමෙන් පසු පොළොව සමග සම්බන්ධ මේ පොළොවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ගසේ පාදස්තේ ඇති කඳන් කොටසේ උසයි. මේ තියෙන ගසේ පාදස්තේ ඇති කඳන් කොටසේ උසයි. ගසේ කියන්නේ මේක විශේෂයෙන්ම පොළොව සමග සම්බන්ධ ගසේ කියලා එන්න ඕනේ නේද දරුවනේ? පොළොව සමග සම්බන්ධ ගසේ පාදස්තේ ඇති කඳන් කොටස ගසේ පාදස්තේ මේ බලන්න පාදස්ථානයේ ඇති කඳන් කොටසයි. මේ බලන්න හෙළන ලද ගසක ගස හෙලීමෙන් පසු එහෙම නැත්නම් පොළොව සමග සම්බන්ධව තියෙන මේ තියෙන පොළොව සමග සම්බන්ධ ගසේ පාදස්තේ ඇති කඳන් කොටසේ උසයි. පොළොව සමග සම්බන්ධ ගසේ පාදස්තේ තියෙන කඳන් කොටසේ උස තමයි දරුවනේ කොටේ උස නැත්නම් ස්ටම්ප් හයිට් එක කියලා කියන්නේ. ස්ටම්ප් හයිට් එක කියන්නේ මේ බලන්න ගසක් කැපුවට පස්සේ හෙලීමෙන් පසු පොළොව සමග සම්බන්ධ ඒ ගසේ පාදස්ථානයේ ඇති කඳන් කොටසයි. පොළොවත් එක්ක සම්බන්ධ ඒ ගසේ පාදස්ථානයේ තියෙන
කඳන් කොටස තමයි දුවේ පුතේ අපි කොටේ උස කියලා සඳහන් කරන්නේ. හොඳයි දරුවනේ, කොටේ උසයි අපි කතා කරේ. මේ බලන්න දරුවනේ සම්පූර්ණ ටික කතා කරලා තියෙනවා. වාණිජ උස, කඳේ උස සහ සම්පූර්ණ ගසේ උස. මෙන්න මේ අවස්ථා තුනම සඳහන් කරලා තියෙනවා පුතේ. ඒ මත අපි සඳහන් කරමු. අවස්ථා තුනම සඳහන් කරලා තියෙනවා පුතේ. අපි බලමු සම්පූර්ණ උස. මේ මත අපි සඳහන් කරමු දරුවනේ සම්පූර්ණ උස. මොකද්ද සම්පූර්ණ උස කියන්නේ? ගස මුදුනේ සිට පොළොව මට්ටම දක්වා ඍජු දුර. මේ බලන්න. ගස මුදුනේ සිට පොළොව මට්ටම දක්වා ඍජු දුර. මේ බලන්න ගහේ මුදුනේ ඉඳලා මේ බලන්න. මේක මොකද්ද? ගස මුදුනේ සිට පොළොව මට්ටම දක්වා ඍජු දුර නැත්නම් උස. සම්පූර්ණ උස. මේ බලන්න ගසේ මුදුනේ පුතේ. මේ බලන්නකො මේ ගසේ මුදුනේ ඉඳන් මේ ගසේ මුදුනේ ඉඳන් මෙන්න පොළොව මට්ටම දක්වා තියෙන ගස මුදුනේ සිට පොළොව මට්ටම දක්වා තියෙන ඍජු දුර නැත්නම් ඍජු උස දුර තියෙන මුළු උස total height එක සම්පූර්ණ උස. එතකොට කඳේ උස කිව්වේ දරුවනේ බලන්නකෝ ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ කඳේ උස. කොටේ උස තියෙනවා කඳේ උස. බලන්න දුවේ පුතේ කඳේ උස කියන්නේ මොකද්ද කියලා? ගසක වියන නිර්මාණය වීමට දායක වී ඇති ජීවී හෝ මියගිය යතු පටන් ගන්නා ස්ථානයේ සිට ගසක වියන නිර්මාණය වීමට දායක වන ජීවී හෝ මියගිය යතු පටන් ගන්නා ස්ථානයේ සිට පොළොව මට්ටම දක්වා උස විදිහටයි හඳුන්වන්නේ. මොකක්ද එහෙනම්? ගසක වියන නිර්මාණය වීමට දායක වන ජීවී හෝ මියගිය යතු පටන් ගන්නා ස්ථානයේ සිට පොළොව මට්ටම දක්වා දුරයි. බලන්න මේ බලන්න ගසක වියන නිර්මාණය වීමට දායක වන්නා හෝ ජීවී හෝ මියගිය යතු පටන් ගන්නා ස්ථානයේ ඉඳන් තියෙන උස. මේ බලන්න කඳේ උස ගසක වියන නිර්මාණයට දායක වන්නා වූ ජීවී හෝ මියගිය අතු පටන් ගන්නා ස්ථානයේ සිට පොළොව මට්ටම දක්වා උස තමයි දරුවනේ කඳේ උස කියලා කියන්නේ. මේ බලන්න මේ කඳේ වියන නිර්මාණය වීමට දායක වන ජීවී හෝ මියගිය යතු පටන් ගන්නා ස්ථානයේ සිට පොළොව මට්ටම දක්වා මේ බලන්න වියන නිර්මාණය වීමට දායක වන ජීවී හෝ මියගිය යතු පටන් ගන්නා ස්ථානයේ සිට පොළොව මට්ටම දක්වා තියෙන උස තමයි දරුවනේ කඳේ උස විදියට අපි හඳුන්වන්නේ. ඒ වගේම වාණිජ උස කියන්නේ මොකද්ද බලන්නකෝ. දැවමය වටිනාකමක් සහිත මෙවල් පොළොව මට්ටමේ සිට අපිට දැවමය වටිනාකමක් සහිත
ප්‍රයෝජනවත් විදිහට දැවමය වටිනාකමක් සහිතව යොදා ගන්න පුළුවන් කොටස දක්වා තියෙන උස තමයි අපි කඳේ උස කියලා කියන්නේ. බලමු එහෙනම් කඳේ උසත් අපි හඳුන්වමු ආයම සැරයක්. මේ බලන්න. කඳේ උස. මොකද්ද? මේකෙන් අදහස් වෙන්නේ පැහැදිලි කඳක් ලබාගත හැකි උස ප්‍රමාණය. මේ බලන්න. පැහැදිලි කඳක් ලබා ගන්න පුළුවන් උස ප්‍රමාණයයි අපි කතා කරේ. දැන් බලමු වාණිජ උස. අපි මේ වාණිජ උස. වාණිජ උස. පැහැදිලි කඳක් ලබා ගන්න පුළුවන් උස ප්‍රමාණයයි අපි කතා කරේ මේ. සම්පූර්ණ උස කතා කරා ගසේ මුදුනේ ඉඳන් පොළොව මට්ටම දක්වා තියෙන උස. ඊට පස්සේ අපි කඳේ උස ගැන කතා කරා. වාණිජ වටිනාකමක් ඇති කඳේ උස කියලා කියන්නේ පුතේ. කමර්ෂියබල් හයිට් එක මොකද්ද? පොළොව මට්ටමේ සිට දැව ලෙස ප්‍රයෝජනයට ගත හැකි කඳක් ලෙස ගන්න පුළුවන් උස. අන්න බලන්න. පොළොව මට්ටමේ සිට දැව ලෙස ප්‍රයෝජනයට ගත හැකි කඳක් ලෙස. පොළොව මට්ටමේ ඉඳන් දැව විදිහට මේ බලන්න මේ තියෙන වාණිජ මේ මෙතන ඉඳන් මෙතෙන්ට. මොකද්ද? වාණිජ උස කියලා කියන්නේ. පොළොව මට්ටමේ සිට දැව ලෙස යොදාගත හැකි මට්ටම දක්වා උස. පොළොව මට්ටමේ ඉඳන් දැව ලෙස යොදා ගන්න පුළුවන් මට්ටම දක්වා උස. මේ බලන්න මේ පොළොව මට්ටමේ ඉඳන් දැව ලෙස යොදා ගන්න පුළුවන් මට්ටම දක්වා උස තමයි පුතේ. මෙතනින් එහාට දෝෂයක් තියෙනව නෙමෙයි, මෙතනින් ඉඳලා දෝෂයක් තියෙනවා. මෙතනින් උඩට දෝෂයක් තියෙනවා මේ. මේ බලන්න. මෙතෙන්ට එනකන් ගන්න පුළුවන් මේක කපලා මේ. මෙතනින් උඩට දෝෂයක් තියෙනවා. පොළොව මට්ටමේ ඉඳන් දැව ලෙස යොදා ගන්න පුළුවන් මේ පොළොව මට්ටමේ සිට දැව ලෙස යොදා ගන්න පුළුවන් මට්ටම දක්වා තියෙන උස. මොකක්ද ඒකට කියන්නේ? වාණිජ උස කියලා. හොඳයි. වියන් ස්තරයේ තියෙන කොටස තුරු උස කියලා තියෙනවා නේ. මේ බලන්න. මුදුනේ දක්වා තියෙන මුදුනේ ඉඳන් මේ තුරු උස. ගසක උස මැනීමේ ක්‍රම ටික බලමු පුතේ අපි. ගසක උස මැනීමේ ක්‍රම වලට අපිට ඇස් මට්ටමින් බලා ගසක උස තීරණය කරන්න පුළුවන් පුතේ. තනි රිටි ක්‍රමයේ භාවිතයෙන් ගසක උස මයින්න පුළුවන් පුතේ. තනි රිටි ක්‍රමයේ භාවිතයෙන්. ඒ වගේම ඇස් මට්ටමින් බලලා සාමාන්‍ය පළපුරුදු පුද්ගලයෙකුට පුතේ වනමිතියේදී මේ පළපුරුදු පුද්ගලයෙකුට ඇස් මට්ටමින් බලලා ගසක උස තීරණය කරන්න පුළුවන් පුතේ. ඒ වගේම තනි රිටි ක්‍රමයේ මගින් අපිට ඍජුවම ගසක උස මෙන ගැනීම සිදු කරන්න පුළුවන්. තනි රිටි ක්‍රමයේ භාවිතා කරලා ගසක උස මයින්න පුළුවන් පුතේ. මේ බලන්න. කුඩා ගසක උස රිටක් භාවිතා කරලා කෙලින්ම කුඩා ගසක උස මයින්න පුළුවන්. රිටක් භාවිතා කරලා. කුඩා ගසක උස මේ බලන්න. කුඩා ගසක උස රිටක් භාවිතා කරලා කෙලින්ම ගසේ උස අපිට මැන ගන්න පුළුවන්. එහෙත් වනවගාවක් වැනි උසින් වැඩි ගස් විශාල සංඛ්‍යාවක් ඇති අවස්ථාවලදී විශේෂ උස මැනීමේ ක්‍රමයක් භාවිතා කළ යුතුයි. කුඩා ගසක නම් දරුවනේ අපිට රිටක් භාවිතා කරලා කෙලින්ම උස මන ගන්න පුළුවන්. නමුත් වනවගාවක් වගේ සිදු කරන අවස්ථාවකදී විශාල උස ගස්වල උස මැන ගැනීම සඳහා අපිට වෙනත් ක්‍රමවේදයේ සඳහා භාවිතා කරන්න වෙනවා. ගසේ කඳේ විශ්කම්බයේ මැන ගැනීමට ගතවන කාලයෙමින් දසගුණයක පමණ කාලයක් ගසක උස මයින්ද ගත වෙනවා. එකත් මතක තියාගන්න දුවේ පුතේ. මේ බලන්න දරුවනේ අපිට කුඩා ගසක උස රිටක් භාවිතා කරලා කෙලින්ම ඒ ගසේ උස මයින්න පුළුවන්. කුඩා ගසක උසක් නම් රිටක් භාවිතා කරලා කෙලින් මේ ගසේ උස මනින්න පුළුවන්. ඒ වගේම
වනවගාවක් වැනි උසින් වැඩි ගස් විශාල සංඛ්‍යාවක් තියෙන අවස්ථාවලදී පුතේ විශේෂ උස මැනීමේ ක්‍රමයක් භාවිතා කළ යුතු වෙනවා. ඒ වගේම මේ ගහක කඳේ විශ්කම්බේ මැනීමට ගතවන කාලය වගේ දසගුණයක පමණ කාලයක් දරුවනේ අපිට ගහක උස මැනීම සඳහා ගත වෙනවා. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. සුවිශේෂිත කාරණාවක්. එහෙනම් මේ තත්ත්වයේ සැලකිල්ලටගෙන දරුවනේ වන සංගණනයේදී සියලුම ගස්වල උස මැනීමක් සිදු වෙන්නේ නැහැ. අන්න බලන්න. මෙන්න මේ හේතු නිසා වන සංගණනයකදී වනාන්තරයක නැත්තම් ඒ භූමියක තියෙන සියලුම ගස්වල උස මැනීමක් සිදු කරන්නේ නැහැ. සුවිශේෂිත කරුණක් මෙතනින් අනාවරණය වුණා. මෙම තත්ත්වයේ සැලකිල්ලටගෙන වන සංගණනයේදී සියලුම ගස්වල උස මැනීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වෙනුවට නියැඳි ගස් සංඛ්‍යාවක උස පමණයි මනින් තෝරාගත් නිදර්ශක නියැඳි ගස් කිහිපයක උස මැනීම පමණක් සිදු කරනවා දරුවනි. එහෙනම් උපකරණ ආධාරයෙන් ප්‍රමාණවත් ගස් සංඛ්‍යාවක උස නිවැරදිව මෙන ඉතිරි ගස්වල උස ඇස්මට්ටමින් ඇස්තමේන්තු කිරීමට පුහුණුවලත් නිලධාරියෙකුට හැකියාව තියෙනවා පුතේ. අන්න බලන සුවිශේෂිත ක්‍රියාවලියක් එතනදී කතා වුණේ. නියැදි ගස් කිහිපයක පමණක් උස මැන ගැනීම සිදු කරනවා. එහෙනම් මතක තියාගන්න මේ කලින් කියපු තත්වයන් සැලකිල්ලට ගැනීමේදී අපිට වන සංගණනයකදී සියලුම ගස්වල උස මැනීමක් සිදු වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව ඒ කරන්න අමාරුයි. විශ්කම්බේ මයින්ඩ් යනවා වගේ කාලය වගේ දසගුණයක කාලයක් යනවා ගහක උස මයින්න. එහෙනම් විශාල වනාන්තරයක විශාල වශයෙන් මේ වන වගා කරලා තියෙන භූමියක ගස්වල උස මයින්න ගියොත් අපිට ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ඒක නිසා දුවේ පුතේ අපිට ඔක්කොම ගස්වල උස මයින්නවා වෙනුවට ඒ වෙනුවට නියැඳි ගස් කිහිපයක තෝරාගත් ගස් සංඛ්‍යාවක උස මැනීම පමණක් සිදු කරනු ලබනවා. එහෙනම් දුවේ පුතේ උපකරණ ආධාරයෙන් ප්‍රමාණවත් ගස් සංඛ්‍යාවක උස නිවැරදිව මැන ගැනීම සිදු කරලා පුතේ ඉතිරි ගස්වල උස ඇස්මට්ටමින් බලලා තීරණය කරන්න හැකියාවක් තියෙනවා පළපුරුදු නිලධාරිවරයෙකුට. එහෙනම් දුවේ පුතේ උපකරණ ආධාරයෙන් ප්‍රමාණවත් ගස් සංඛ්‍යාවක උස ඉතාමත් නිවැරදිව මැන ගැනීමෙන් අනතුරුව පුතේ ඉතිරි ගස්වල උස ඇස්මට්ටමින් ඇස්තමේන්තු කරලා බලලා ඇස්මට්ටමින් ඇස්තමේන්තු කිරීමට පුහුණුවලත් නිලධාරියෙකුට හැකියාවක් තියෙනවා දරුවනි. පුහුණුවලත් නිලධාරියෙකුට හැකියාවක් තියෙනවා. ගස්වල උස මැනීමට පහත ප්‍රධාන ක්‍රම භාවිතා කරනවා. අපි කිව්වා ඇස්මට්ටමින් බලලා ගසේ උස තක්සේරු කරනවා කිව්වා. තනිරිටි ක්‍රමය භාවිතා කරලා ගසක උස මයින්නවා කිව්වා. උපකරණ භාවිතා කරලා ගසේ උස මයින්නවා කිව්වා දුවේ පුතේ. එහෙනම් මතක තියාගන්න ගසක උස මැනීම සඳහා ගස්වල උස මැනීමට පහත ක්‍රම ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා දුවේ පුතේ. මෙන්න ගසක උස මැනීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරන ක්‍රම දරුවනි මේ බලන්න. පළපුරුදු නිලධාරියෙකුට ඇස්මට්ටමින් බලා ගසේ උස තක්ෂේරු කිරීමට හැකියාවක් තුනේ. හැබැයි ඒ සම්බන්ධ මනා පළපුරුද්දක් තියෙන පළපුරුදු නිලධාරියෙකුට මේ ක්‍රියාවලිය ඉතාමත්ම පහසුවෙන් කරන්න පුළුවන්. මොකද්ද? ඇස්මට්ටමින් බලලා ගසේ උස තක්ෂේරු කරනවා ඔවුන්. ඒ වගේම තනිරිටි ක්‍රමයේ මගින් ගසේ උස තක්ෂේරු කරන්න පුළුවන්. තනිරිටි ක්‍රමයේ මගින් ගසේ උස තක්ෂේරු කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අපි ගහට සමපාත වෙන විදියට සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විදියට මෙන්න මේ ආකාරයට රිට ඇල්ලීමයි සිදු කරන්නේ දුවේ පුතේ. එහෙනම් මතක තියාගන්න තනිරිටි ක්‍රමයේ මගින් ගසේ උස තක්සේරු කිරීම සිදු කරන්න පුළුවන් දරුවනේ. ඒ වගේම උපකරණ භාවිතා කරලා ගසක උස මයින්න පුළුවන්. හොඳයි දරුවනේ. විශේෂයෙන්ම අපි කතා කරේ ගස්වල උස මැනීමට භාවිතා කරන ක්‍රමවේදයන් ටික දුවේ පුතේ කතා කරේ. ඇස්මට්ටමින් බලලා ගසේ උස අපිට තක්ෂේරු කරන්න පුළුවන් පළපුරුදු නිලධාරියෙකුට දුවේ පුතේ ඒක කරන්න පුළුවන් දරුවනේ. ඒ වගේම තනිරිටි ක්‍රමයේ මගින් ගසේ උස තක්ෂේරු කරන්න පුළුවන්. උපකරණ භාවිතා කරලා ගසේ උස මැනීම සිදු කරන්න පුළුවන්. ඉදිරියට යමු. ඇස්මට්ටමින් බලා ගසේ උස තක්සේරු කිරීම සිදු කරන ආකාරය බලමු දරුවනේ අපි.
ඇස් මට්ටමින් බලලා ගසේ උස තක්සේරු කරන ආකාරය බලමු දුවේ පුතේ. මේ බලන්න. මේ ක්‍රමයේ උපකරණ භාවිතයෙන් තොරව සිදු කරන්නේ ඇස් මට්ටමින් බලලා ගස්වල උස තීරණය කරන එක පළපුරුදු නිලධාරියෙකුට මේක කරන්න පුළුවන් දුවේ පුතේ. පළපුරුදු නිලධාරියෙකුට මේක ඉතාමත් සාර්ථකව සිදු කරන්න පුළුවන් කාරණාවක් මේ සම්බන්ධයෙන්. එහෙනම් මේ ක්‍රමයේදී උපකරණ භාවිතයෙන් තොරව සිදු කරන අතර පළපුරුද්ද සහිත පුද්ගලයෙකුට ඉතා පහසුවෙන් සිදු කළ හැක. එක්ස්පීරියන්ස් එක පළපුරුදු තියෙන පුද්ගලයෙකුට මේක ඇස් මට්ටමින් බලලා උට ගසේ උස තීරණය කරන එක ඉතාම පහසුවෙන් සිදු කරන්න පුළුවන් කාර්යයක් දරුවනි. එහෙනම් ඒ වගේම අහිතකර කාලගුණික තත්ත්ව යටතේ උවද ශාකල උස මනින්න පුළුවන්. මේ ක්‍රමයේ මගින් අහිතකර කාලගුණික තත්ත්වයට උනත් ශාක උස තීරණය කරන්න හැකියාව තියෙනවා. පළපුරුදු අවැසි වීම මෙම ක්‍රමයේ ප්‍රධාන අවාසියක්. පළපුරුද්ද නොමැති වීම. මොකද්ද? පළපුරුද්ද අවශ්‍ය වීම මේ ක්‍රමයේ තියෙන ප්‍රධානතම අවාසිය තමයි පළපුරුදු නැති අයට මේක කරන්න බැහැ දරුවනි. ඒක සිදු කරලා මත්දැකීම තුලින් මේ පළපුරුද්ද එන්න ඕනේ. ඒ පළපුරුද්ද අවශ්‍ය වීම තමයි මේ ඇස් මට්ටමින් බලලා ගසක උස තීරණය කිරීමේ ක්‍රමයේ තියෙන ප්‍රධානතම අවාසිය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. බලන්න දුව පුතේ පළපුරුද්ද අවශ්‍ය වීම මෙම ක්‍රමයේ ප්‍රධාන අවාසියකි. එහෙනම් මේ ඇස් මට්ටමින් බලලා ගසේ උස තක්සේරු කිරීමේ ක්‍රමයේ ප්‍රධානතම අවාසියක් තමයි දරුවනේ පළපුරුද්ද අවශ්‍යයි. පළපුරුද්ද අවශ්‍ය වීම. මේ බලන්න දරුවනේ ගසක උස නිරීක්ෂණය කරන ආකාරය තනිරිටි ක්‍රමය මගින් ගසේ උස තක්සේරු කිරීම. රිටක් භාවිතා කළ අපි කිව්වා මෙන්න මේ ආකාරයට රිටක් අපි ගසට මේ ආකාරයට ගස ආවරණය වෙන විදිහට පුතේ මේ ආකාරයට අල්ලපුවාම අපිට මේ ප්‍රමාණය මේ උස ගණනය කරගන්න පුළුවන්. සමීකරණයක් ආදේශයෙන් අපිට මේ ක්‍රියාවලිය සිදු කරගන්න පුළුවන්. බලමු අපි ඒක සිදු කරන ආකාරය. මේ තනිරිටි ක්‍රමයේ භාවිතා කරලා දරුවනේ ගසක උස තක්සේරු කිරීම. මේකෙදී මේ ක්‍රමයේ වගින් ගසේ ඍජුවම උසට අදාළ පාඨාංක ලබා ගන්න පුළුවන්. බලන්න මේ ක්‍රමයේ මගින් ගසේ ඍජුවම කෙලින්ම උසට අදාළ පාඨාංක ලබා ගන්න පුළුවන්. නමුත් ඝන වනාන්තර තුල මේ ක්‍රමය යොදා ගැනීම අපහසු වෙනවා පුතේ. ඝන වනාන්තර තුල මේ ක්‍රමය යොදා ගැනීම අපහසු වෙනවා. පහත ගණනය කිරීම ඇසුරින් අපි බලමු තනිරිටි ක්‍රමයේ භාවිතයෙන් ගසක උස මැනීම සිදු කරන ආකාරය. මේ බලන්න මෙන්න මේ ආකාරයට රිටක් අල්ලගෙන ඉන්නවා පුද්ගලෙක්. මේ ආකාරයට රිටක් අල්ලගෙන ඉන්නවා පුද්ගලෙක්. මේ බලන්න දරුවනේ. මේ බලන්න රූපේ. මෙතන මේ ත්‍රිකෝණ දෙකක් නිර්මාණය වෙලා තියෙනවා බලන්න දරුවනේ. මේ කුඩා ත්‍රිකෝණයක් සහ ලොකු ත්‍රිකෝණේ විශාල ත්‍රිකෝණේ. අපි ඉදිරියට යමු. තනිරිටි ක්‍රමයේ මගින් හිටි ගසක උස මැනීමේදී සිසුවෙකු විසින් ලබාගත් පාඨාංක කිහිපයක් පහත දැක්වේ. ශිෂ්‍යයෙකු විසින් ලබාගත් පාඨාංක ටිකක් තියෙනවා දුවේ පුතේ. අපි බලමු මේ පාඨාංක ටික. තනිරිටි ක්‍රමයේ මගින් හිටි ගසක උස මැනීමේදී සිසුවෙකු විසින් ලබාගත් පාඨාංක කිහිපයක් පහත දැක්වේ. රිටේ මුළු උස මේ අතේ තියාගෙන රිටේ මුළු උස සිම්පල් AB ගස සහ උස මනින පුද්ගලයා අතර දුර දරුවනේ කැපිටල් EB ගස සහ උස මනින පුද්ගලයා අතර දුර කැපිටල් EB ඇසේ සිට අතින් අල්ලා ඇති ස්ථානයට ඇති දුර මේ ඇසේ ඉඳන් මේ අතින් අල්ලාගෙන ඉන්න ස්ථානයට තියෙන දුර ඇසේ සිට මේ රිට අතින් අල්ලන් ඉන්න ස්ථානයට තියෙන දුර EB capital E simple B හිටිගසේ උස capital AB හිටිගසේ උස capital AB කියලා දීලා තියෙනවා දරුවනේ. මේ පාඨාංක වල අගයන් දීලා තියෙනවා බලන්නකෝ. හිටේ මුළු උස මේ අතේ තියන් ඉන්න රිටේ මුළු උස මීටර 1යි. රිටේ මුළු උස සමානයි මීටර 1යි. ඒ වගේම ගස සහ උස මනින පුද්ගලයා අතර තියෙන දුර මීටර 5යි. ගස සහ උස මනින පුද්ගලයා අතර තියෙන දුර මේ බලන්න මේ රූපෙනුත් පෙන්වන්න පුළුවන් මේ
ගස සහ උසමයින පුද්ගලයා අතර තියෙන දුර මීටර 5යි. මේ අතේ තියෙන රිටේ උස මීටර 1යි. ඒ වගේම ඇසේ සිට අතින් අල්ලන් ඇති ස්ථානයට දුර මීටර 1යි. මේ බලන්න. ඇහි ඉඳන් මේ අතින් අල්ලන් ඉන්න ස්ථානයට උසයි මීටර 1යි කියලා සඳහන් කරලා තියෙන දරුවනේ. ඒ වගේම හිටිගසේ උස කැපිටල් AB සමානයි x. ඒකනේ හොයන්න ඕනේ. හිටිගසේ උසනේ හොයන්න ඕනේ කැපිටල් AB සමානයි x. හිටිගසේ උසනේ දරුවනේ අපි ගණනය කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම දරුවනේ සිසුවාගේ උරහිස් මට්ටම තෙක් උස මීටර 1.5යි. මේ බලන්න. සිසුවාගේ උරහිස් මට්ටම තෙක් උස මේ බලන්න මෙන්න මේ උසත් ගසේ උසට එකතු වෙන්න එපා. මේ සිසුවාගේ උරහිස් මට්ටම තෙක් උස සිසුවාගේ උරහිස් මට්ටම තෙක් උස දීලා තියෙනවා මීටර 1.5යි. සිසුවාගේ උරහිස් මට්ටම තෙක් උස මීටර 1.5යි. අපි බලමු රූපයේ එක අපිට දීලා තියෙන ගානේ. සිසුවාගේ උරහිස් මට්ටම තෙක් උස මීටර 1.5යි. අපි බලමු රූපයක් නිර්මාණය කළා යගයන් ඒකට ආදේශ කරන්න. මේ බලන්න. මේ ඉහත දක්වලා තියෙන දත් වලට ගැලපෙන පරිදි රූප සටහනක් අපි මේ දුල පුතාල ඉදිරිපත් කරලා තියෙනවා. මේ රූප සටහන ඇසුරෙන් අපි තහවුරු කරගමු දරුවනි. රිටේ මුළු උස සිම්පල් AB සමානයි මීටර 1යි. මෙන්න රූපේ දක්වලා තියෙනවා. මේ බලන්න අතේ තියන් ඉන්න රිටේ මුළු උස මේ බලන්න රිටේ මුල උස සිම්පල් AB සමානයි මීටර 1යි දරුවනි. අතේ තියන් මෙහෙම අල්ලන් ඉන්න රිටේ මුළු උස සිම්පල් AB සමානයි මීටර 1යි. ගස සහ උසමනින පුද්ගලයා අතර දුර කැපිටල් EB සමානයි මීටර 5යි. මේ බලන්න. ගස සහ උසමනින පුද්ගලයා අතර දුර මේ ගස තියෙන්නේ මෙතන මේ උසමයින පුද්ගලයා ඉන්නේ මෙතන. ගස සහ උසමයින පුද්ගලයා අතර තියෙන දුර මීටර 5යි. ගස සහ උසමයින පුද්ගලයා අතර තියෙන දුර කොච්චර දුවේ පුතේ? මීටර 5යි. ඒක අපි නම් කරලා තියෙනවා මේ බලන්න EB කියලා. කැපිටල් EB ගස සහ මේ ගස සහ උසමයින පුද්ගලයා අතර දුර මෙතනයි උසමයින පුද්ගලයා ඉන්නේ. මෙතන මේ ගස තියෙන්නේ. ඒ දෙක අතර දුර කැපිටල් EB මීටර 5ක් වෙනවා කියලා අපිට පාඨාංක වල දීලා තියෙනවා. මීටර 5යි. ඇසය සිට අතින් අල්ලා ඇති ස්ථානයේ තියෙන දුර කැපිටල් E සිම්පල් B සමානයි මීටර 1යි. ඇසය සිට අතින් අල්ලා ඉන්න ස්ථානයට දුර මේ ඇසේ ඉඳන් අතින් අල්ලා ඉන්න ස්ථානයට දුර මේ බලන්න කැපිටල් E සිම්පල් B පුද්ගලයාගේ ඇසේ සිට අතින් අල්ලන් ඉන්න ස්ථානයට දුර කැපිටල් E සිම්පල් B සමානයි මීටර 1ක් කියලා මෙතන අපි මෙන්න මේ පාඨාංකයේ මත සඳහන් කරා දරුවනි. ඒ වගේම හිටිගසේ උස කැපිටල් AB සමානයි x. මෙන්න දුවේ පුතේ හිටිගසේ උස කැපිටල් AB x විදිහටයි අපි සඳහන් කරලා තියෙන්නේ. මෙන්න හිටිගසේ උස කැපිටල් AB x කියලා අපි සඳහන් කරලා තියෙනවා දරුවනි. ඒ වගේම සිසුවාගේ උරහිස මට්ටම තෙක් උස මීටර 1.5යි. මේ බලන්න. සිසුවාගේ උරහිස මට්ටම තෙක් උස තමයි මේ මීටර 1.5ක් විදියට සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ බලමු අපි මේ ගණනය කිරේ මේ රූප සටහන ඇසුරෙන් අපි සමීකරණයක් ගොඩනගන්න බලමු දුවේ පුතේ. මේ රූප සටහන ඇසුරෙන් අපි බලමු සමීකරණයක් ගොඩනගන්නේ කොහොමද කියලා. බලන්න දුවේ පුතේ මෙන්න මේ කැපිටල් ABE කියන විශාල ත්‍රිකෝණය මේ බලන්න ABE මේ බලන්න මෙන්න මේ කැපිටල් ABE කියන විශාල ත්‍රිකෝණය දුවේ පුතේ බලන්න ඒ වගේම මේ කැපිටල් සිම්පල් AB කැපිටල් E කියන ත්‍රිකෝණ දෙක මොකද වෙන්නේ මේ ත්‍රිකෝණ දුවේ පුතේ සමකෝණී ත්‍රිකෝණ මේ සමකෝණී ත්‍රිකෝණවල ඕගොල්ලෝ දන්නවා කෝණ විශාලත්වයෙන් සමානයි. ඒ වගේම පාද අතර අනුපාතත් සමානයි මේ වගේ. බලන්න මෙන්න මේ පොඩි ත්‍රිකෝණය සිම්පල් AB මේ කැපිටල් E කියන පොඩි ත්‍රිකෝණය
ඒ වගේම මේ ABE කියන විශාල ත්‍රිකෝණ දෙක ගත්තාම ඒවා සමකෝණී ත්‍රිකෝණ. සමකෝණී ත්‍රිකෝණවල මේ කෝණ අතල කෝණවල විශාලත්වය කෝණවල විශාලත්වය සමානයි. ඒ වගේම මෙන්න මේ සමකෝණී ත්‍රිකෝණවල පාදතර අනුපාතයත් සමානයි පුතේ. එහෙනම් අපිට සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. මේ බලන්න කැපිටල් AB බෙදීම EB කියලා කියන්න පුළුවන් පාදතර අනුපාත සමානයි පුතේ. සමකෝණී ත්‍රිකෝණවල කෝණ විශාලත්වයෙන් සමානයි වගේ පුතේ මේ සමකෝණී ත්‍රිකෝණවල පාදතර අනුපාත මේ බලන්නකෝ. පාදතර අනුපාත සමානයි. එහෙනම් අපිට මේ ලොකු කෝණේ ලොකු ත්‍රිකෝණේ AB පාදය බලන්න. ලොකු ත්‍රිකෝණේ AB පාදය මේ බලන්න. ලොකු ත්‍රිකෝණේ AB පාදය ඒ වගේම මේ AB පාදයේ බෙදීම BE පාදය මේ බලන්න. AB පාදය ලොකු ත්‍රිකෝණේ AB පාදයේ බෙදීම EB. එහෙනම් පාද අතර අනුපාතත් සමානයිනි පුතේ. එහෙනම් විශාල ත්‍රිකෝණේ AB පාදයේ බෙදීම EB කැපිටල් EB විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. මේ බලන්න කැපිටල් AB බෙදීම කැපිටල් EB සමානයි. පොඩි ත්‍රිකෝණයේ පාද අතර අනුපාත සමානයි නේ. එහෙනම් මේ බලන්න. ඒ වගේම පොඩි ත්‍රිකෝණයේ මේ බලන්නකෝ සිම්පල් AB බෙදීම මේ EB කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. මේ බලන්න. සිම්පල් AB බෙදීම EB කියලා සඳහන් කරන්න පුළුවන්. එහෙනම් කැපිටල් AB කියන්නේ කවුද? මේ කැපිටල් AB කියන්නේ කවුද? ගසේ උස x නේ අපිට හොයාගන්න ඕනේ. එහෙනම් අපිට මේ සමීකරණයේ x උක්ත කරන්න පුළුවන්. මේ කැපිටල් AB ඉතුරු කරගන්න පුළුවන්. එයා උක්ත කරනවා මේ කැපිටල් AB කියන්නේ x නේ සමානයි AB වාරයක් හරස් ගුණිතේ මෙයා උඩට යනවනේ මේ EB මෙතන යට EB එහෙම්මම තියෙනවා. පැහැදිලිනේ? හරස් ගුණිතයෙන් මෙයා උක්ත කරගන්නවා කැපිටල් AB කියන්නේ ගසේ උස x. එතකොට මේ කැපිටල් EB උඩට යනකොට සිම්පල් AB වාරයක් කැපිටල් EB බෙදීම කැපිටල් E සිම්පල් B වෙනවා. සමකෝණී ත්‍රිකෝණවල පාද අතර අනුපාත සමානයි. කෝණවල විශාලත්වයන් සමානයි වගේම පාද අතර අනුපාතත් සමානයි. අන්නේ සිද්ධාන්තයයි අපි මෙතෙන්ට යොදාගත්තේ දරුවනේ. එහෙනම් බලන්න. හිටිගසේ උස සෙවීමට ගැලපෙන පරිදි සූත්‍රයක් අපි ගොඩ නැගුවා. හිටිගසේ උසේම සූත්‍රය අසුරෙන් අපි ගණනය කරොත් පුතේ අගයන් ආදේශ කරමු. සිම්පල් AB කියන්නේ අගයන් මේ බලන්න. සිම්පල් AB කියන්නේ එකයි. වාරයක් EB කියන්නේ 5යිනේ. මිනිසා සහ ගස අතර දුර නෙමේ. EB කියන්නේ මේ කැපිටල් E කැපිටල් B කියන්නේ 5යි. මේ බලන්න. එහෙනම් හරි. එක වාරයක් 5 බෙදීම මෙතන EB කියන්නේ එකයිනේ. කැපිටල් E සිම්පල් B කියන්නේ එකයි මේ. මේ කැපිටල් E සිම්පල් B කියන්නේ එකයිනේ. රිටට තියෙන අස්මට්ටමේ ඉඳන් අල්ලන් ඉන්න රිටට තියෙන දුර එකයිනේ. හරි. 5 වාරයක් 1 ධන 1.5 කියන්නේ කවුද මෙතන? මේ මුළු උස කියනකොට අපිට මෙයා විතරක් හරියන්නේ නැහැ. ගසේ මුළු උස කියනකොට මේ 1.5ත් මෙතෙන්ට එකතු වෙන්න ඕනේ. මේ ටිකයි මේ රිටෙන් ආවරණය වෙන ප්‍රමාණය නෙමෙයි. අනිත් ටිකත් එකතු වෙන්න ඕනේ. 1.5 කියන ප්‍රමාණයත් එකතු වෙන්න එපයි මුළු උස ගණනය කරද්දී. එහෙනම් මුළු උසට මේ 1.5ත් එකතු වෙනවා. අවසානයේ ගසේ උස අපිට 6.5 මීටර කියලා මේ සමීකරණය අසුරෙන් ගණනය කරගන්න පුළුවන් දුවේ පුතේ. මම හිතන කොට ඉතාමත්ම පැහැදිලි. අපි මේ ශිෂ්‍යයෙක් විසින් අරගත්ත දත්ත පාඨාංක ඉදිරිපත් කළා. දුල පුතාලත් එක්ක සාර්ථක වේ ගාන හදලා අවසන් කරා දරුවනේ. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. උපකරණ භාවිතයෙන් ගසේ උස මැනීමට යන දරුවනේ. මේ සඳහා අපිට අත් ආනතිමානය කියන උපකරණයේ භාවිතා කරන්නත් පුළුවන් දරුවනේ. ක්ලිනෝමීටර් එක භාවිතා කරන්න පුළුවන්. මීදුම් අඳුරු සහිත අවස්ථාවලදී
පාඨාංක නිවැරදිව ලබා ගැනීම අපහසුයි දරුවනේ මේ උපකරණ භාවිතා කළා. ඒ වගේම උසමනින ස්ථානයේ සිට ගසට තියෙන දුර මැනගන්න අවශ්‍ය වෙනවා දරුවනේ. උසමනින ස්ථානයේ ඉඳන් ගසට තියෙන දුර මැනගන්න අවශ්‍ය වෙනවා. උපකරණ භාවිතයෙන් ගසේ උස මැනීම මේ සඳහා අත් ආනතිමානය කවුද පුතේ? අත් ආනතිමානයයි භාවිතා කරන්නේ. මේ බලන්න. උපකරණ භාවිතා කරලා ගසේ උස මයින්කොට මේ සඳහා අත් ආනතිමානයක නම් උපකරණයයි දරුවනේ භාවිතා කරන්නේ. විශේෂයෙන්ම මීදුම් අඳුර සහිත අවස්ථාවලදී පාඨාංක නිවැරදිව ලබා ගැනීම අපහසුයි. උසමනින ස්ථානයේ සිට ගසට තියෙන දුර මැනීම සිදුවෙන්නේ. උසමනින ස්ථානයේ ඉඳන් ගසට තියෙන දුර මැනීම මේ බලන්න. ත්‍රිකෝණමිතියේ අසුරින් මේ BD උස ලබා ගන්නවා දරුවනේ. tan alpha 1 සමානයි BD බෙදීම DE. BD සමානයි tan alpha 1 වාරයක් DE කියලා මෙන්න මේ ආකාරයට අපිට සමීකරණයක් ඒ උපකරණයේ අසුරින් ගණනය කරලා ලබා ගැනීමට අවස්ථාව තියෙනවා දරුවනේ. ත්‍රිකෝණමිතියේ අසුරින් AD උස ලබා ගන්නවා දරුවනේ tan alpha 2 සමානයි AD බෙදීම DE. ඒ වගේම AD සමානයි tan alpha 2 වාරයක් 2 වාරයක් DE. මෙතන DE සමානයි BF කියලා කියන්නේ දරුවනේ මනින්නාගේ සිට ගසට තියෙන දුර. ඒ අනුව ගසේ මුළු උස AB ගණනය කරනවා සමානයි BD ධන AD කියලා. AB සමානයි tan alpha 1 වාරයක් DE ධන මෙන්න අය අගයන් ආදේශ කරනවා දුවේ පුතේ tan alpha 2 වාරයක් වැඩි කිරීම DE කියලා මේ ආකාරයට අපිට සඳහන් කරන්න පුළුවන් දුවේ පුතේ ඒ පාඨාංක. මෙන්න දරුවනේ මෙතන ඊට අදාළ රූප සටහන තියෙනවා දරුවනේ. මේ මිනිසා සහ ගස අතර දුර BF මේ බලන්න දුවේ පුතේ. මෙන්න මේ උස බලන්න මේ x මෙතන බලන්න මේ BD කියන උස තියෙනවා මෙතන. මේ බලන්න ගසේ උස AB ගසේ උස එතකොට right. මෙතන capital D තියෙනවා. හොඳයි දරුවනේ අපි බලමු මේ රූපයත් එක්ක සංසන්දනය කරලා බලමු. රූපයත් එක්ක සංසන්දනය කරලා බලමු අපි. ත්‍රිකෝණමිතියේ අසුරෙන් BD උස ලබා ගන්න කියලා තියෙන අපි බලමු BD උස. මේ බලන්න BD උස මේ ත්‍රිකෝණමිතියේ අසුරෙන් මෙන්න මේ BD උස ලබා ගන්න ඕනේ දරුවනේ අපිට. මෙන්න මේ මේ උසත් එකතු වෙන්න ඕනේ BD උසට. මෙන්න මේ ඉතිරි උස එකතු වෙන්න පුළුවන් එපයි දරුවනේ ගසේ මුළු උස ගණනය කරද්දී. මේ ref height එක අපිට ත්‍රිකෝණමිතියේ අසුරෙන් BD උස ගණනය කරගන්න කියලා කියන්නේ දරුවනේ. මෙන්න එහෙනම් අපිට ගණනය කිරීම මගින් tan alpha මේකට කලින් එකක් අපිට හදාන්න තියෙනවා මේ බලන්න. tan alpha 1 සමානයි tan alpha 1 සමානයි ත්‍රිකෝණමිතියේ අසුරෙන් BD over DE. BD බෙදීම DE රූපයට යන් BD බෙදීම DE. මේ බලන්න BD බෙදීම DE tan alpha 1 මේ තියෙන. මෙන්න tan alpha 1 තියෙනවා දරුවනේ DB බෙදීම මේ බලන්න DE හරිනේ. tan alpha 1 බලන්න tan alpha 1 සමානයි BD බෙදීම DE. BD බෙදීම DE. BD බෙදීම DE එක අපි tan alpha 1 ඒ අනුව අපිට දරුවනේ BD උක්ත කරගන්න පුළුවන්. මේ බලන්න BD උක්ත කරගත්තට පස්සේ BD සමානයි tan alpha 1 වාරයක් මේ DE එහාට යනවා වාරයක් DE කියලා මේ සමීකරණය ගොඩනගා ගන්න පුළුවන් දරුවනේ. එහෙනම් බලන්න tan alpha 1 සමානයි BD බෙදීම DE නම් පුතේ අපිට BD උක්ත කරගන්න ඕනේ. BD සඳහා අගයක් සොයා ගන්න ඕනේ පුතේ. එහෙනම් මෙන්න BD උක්ත කරගත්තා. tan alpha 1 ඒ ආකාරයටමයි වාරයක් මේ බෙදීම අපි ඉහළට යනකොට වැඩි කිරීම DE බවට පත් වෙනවා. එහෙනම් නිවැරදි දරුවනේ. ඊළඟට අපි ත්‍රිකෝණමිතියේ අසුරින් AD උස ලබා ගමු දරුවනේ. මේ බලන්න ත්‍රිකෝණමිතියේ අසුරින් අපි මේ AD උස ලබා ගන්න අවශ්‍යයි අපිට දැන්. ත්‍රිකෝණමිතියේ අසුරින් AD උස ලබා ගන්න ඕනේ දුවේ පුතේ.
මේ බලන්න tan alpha දෙක සමානයි AD බෙදීම DE AD බෙදීම DE මේ බලන්න AD බෙදීම DE කියලා හඳුනන්න පුළුවන් tan alpha දෙක මේ බලන්න පුතේ ත්‍රිකෝණමිතිය අසුරින් මේ බලන්නකෝ tan alpha දෙක AD බෙදීම DE tan alpha 2 මේ බලන්න tan alpha 2 සමානයි AD බෙදීම DE අපිට AD හොයා ගන්න ඕනේ AD උක්ත කරගමු පුතේ නම් AD සමානයි tan alpha 2 වාරයක් මේ DE උඩට යනකොට බෙදීම උඩට යනකොට වැඩි කිරීම වෙනවා පුතේ එහෙනම් AD සමානයි tan alpha 2 වාරයක් DE එහෙනම් DE සමානයි BF මේ බලන්න DE සමානයි මේ බලන්න මෙතන බලන්න DE සමානයි BF මේ තියෙන හරි DE සමානයි BF නේ දරුවනේ මනින්නාගේ සිට ගසට තියෙන දුර හරිනේ මනින්නාගේ සිට ගසට තියෙන දුරනේ පුතේ එහෙනම් ගසේ මුළු උස කියන්නේ AB කියන්නේ BD ධන AD මේකද BD ධන AD ගසේ මුළු උස කියන්නේ BD ධන AD එහෙනම් මේ බලන්න පුතේ ගසේ මුළු උස කැපිටල් AB සමානයි කැපිටල් BD ධන AD එහෙනම් AB සමානයි පුතේ මේ අගයන් ආදේශ කරන්න පුළුවන් අපිට එහෙනම් tan alpha එක වාරයක් DE බලන්න DE ධන tan alpha දෙක වාරයක් DE කියලා අපිට අගයන් ආදේශ කරන්න පුළුවන් පුතේ මේ බලන්න AD වෙනුවට අපිට tan alpha දෙක වාරයක් DE කියලා අගයන් ආදේශ කළා මේ උපකරණයේ භාවිතයෙන් ගසේ උස නිර්ණය කරන්න පුළුවන් දුවේ පුතේ මම හිතාට ඔබට විස්තරාත්මකව ඒක පැහැදිලි කරලා දුන්නා මේ ආකාරයට විභාගයට ආවත් ඉතා නිර්වුල්ව ගසක උස මයින්න පුළුවන් දුවේ පුතේ තනිරිටි ක්‍රමයේ භාවිතා කළා සහ මේ උපකරණයේ භාවිතයෙන් ගසේ උස මනින ආකාරයයි ආදරණීය දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරේ හොඳයි එහෙනම් අපි ඉදිරියට යමු දරුවනි මේ එක් ක්‍රමයේ වාසි ගැන වාසි අවාසි ගැන කතා කරොත් පුතේ ඇස් මට්ටමින් බලා ගසේ උස තක්සේරු කිරීමේ වාසි තමයි පුතේ පළපුරුදු පුද්ගලයෙකුට ඉතා පහසුවෙන් මේක කරන්න පුළුවන් පුතේ ඒකේ අහිතකර කාලගුණික තත්ත්වයටතේ උවද උස මැනීම සිදු කරන්න පුළුවන් ඇස් මට්ටමින් බලලා තීරණය කරන්න පුළුවන් පුතේ ඒක අපි කලිනුත් කිව්වා ඒකේ අවාසි තමා පුතේ මේ සඳහා පළපුරුදු දැනුමක් අවශ්‍ය වීම අවශ්‍යයක් ඒකේ ඇස් මට්ටමින් බලා ගසේ උස තීරණය කිරීමේ ක්‍රමවේදයේදී පළපුරුදු පුද්ගලයෙකු පළපුරුදු දැනුම අවශ්‍ය වීම ඒ ක්‍රියාවලිය අවශ්‍යයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. මේ තනිරිටි ක්‍රමයේ මගින් ගසේ උස තක්සේරු කිරීමේ වාසි තමයි අපි කිව්වා ඍජුවම ගසේ උසට අදාළ පාඨාංක ලබා ගන්න පුළුවන් පුතේ. කෙලින්ම ගසේ උසට අදාළ පාඨාංක මෙහිදී අපිට ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තනිරිටි ක්‍රමයේ අවාසියක් තමයි දරුවනේ ඝන වනාන්තරවල මේරිට හැසිරීම අපහසුයි. ඝන වනාන්තරවල හැසිරීම අපහසුයි. හොඳයි ආදරණීය දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ 13 වන ඒකකේ 4 වන කොටසයි දුවේ පුතේ වනමිතියට අදාළ ගණනය කිරීම සහ ඒ වනමිතියට අදාළ මිනුම් සම්බන්ධිනුයි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා සාර්ථකව ඒ සිද්ධාන්ත කොටස් ගණන් හදන ආකාරය පවා සාකච්ඡා කරලා අවසන් කළා දරුවනේ. අපි බලාපොරොත්තු වෙනවා මේ ඒකකයේ දැව හා දැව නොවන වනජ නිෂ්පාදන කියන ඒකකයට අදාළව ඒ ඒකකයේ අවසන් කොටස 13 වන ඒකකයේ 5 වන කොටසත් එක්ක දුවල පුතාලත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඒ කොටස යටතේ අපි බලාපොරොත්තු වෙනවා දීර්ඝ වශයෙන් මේ දැව නොවන වනජ නිෂ්පාදන සම්බන්ධයෙන් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසින්. ආයිබෝන් දරුවනේ.